හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණී 9 වෙනි ඒකකත් එක්කයි ආදරණීය දුව පුතාලා රැඳිලා ඉන්නේ. ඉතින් දුවේ පුතේ මේනකොට 9 වෙනි ඒකකේ 9 වෙනි කොටසත් එක්ක තමයි අපි රැඳිලා ඉන්නේ. එහි අවසන් කොටස් කිහිපයයි දුවලා පුතාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. ඒ යටතේ අපි මේ වෙනකොට විශේෂයෙන්ම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවයේ සම්බන්ධයෙන් පවතින තත්ත්ව කළමනාකරන පද්ධති ටිකයි දුවේ පුතේ අපි කතා කරමින් යන්නේ. අවසන් වශයෙන් අවසන් කොටසින් අපි කතා කරේ ආදරණීය දුවලා පුතාලත් එක්ක HACCP කළමනාකරන පද්ධතිය සහ එහි පියවර 7 සහ එහි වැදගත්කම් එහි වාසි සම්බන්ධයෙන් කතා කරේ දුවේ පුතේ අපි බලනවා ඉදිරි කොටස් වලින් මේ මොනවද මේ ප්‍රමිති සම්බන්ධයෙන් කතා කරන්න පුතේ විශේෂයෙන්ම ISO 22000 සහ FSSC 22000 කළමනාකරන පද්ධති සම්බන්ධයෙන් පුතේ මේ අලුතින් එකතු වෙන කළමනාකරන පද්ධතියක් විදිහට FSSC පද්ධතිය අපි දුවලා පුතාලත් එක්ක අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ අපි බලමු විශේෂයෙන්ම මේ ප්‍රමිති ගැන කතා කරන්න යනකොට පුතේ ඉතින් අපි ගත්තොත් ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියලා පුතේ විශේෂයෙන්ම සරලවම සැලකුව විට ප්‍රමිතියක් යනු කිසියම් නිෂ්පාදනයක හෝ ක්‍රියාවලියක පිළිගත හැකි ප්‍රශස්ත තත්වයයි. ආහාර නිෂ්පාදනයක් වෙන්න පුළුවන් පුතේ. ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ක්‍රියාවලියක් වෙන්න පුළුවන් පුතේ. දැන් ආහාර යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ භාණ්ඩ නිෂ්පාදනය සිදු කරන ක්‍රියාවලියක් වෙන්න පුළුවන් පුතේ. මෙන්න මේ ක්‍රියාවලියක් පිළිගත හැකි මට්ටමක පැවතීම. ඒ කියන්නේ පුතේ විශේෂයෙන්ම ආහාරයක නම් අපි බොහෝ විට කතා කරනවා මේ ආහාරයක පැවතිය යුතු තත්වයන් සම්බන්ධයෙන් ආහාරයක තිබිය යුතු තත්වයන් සම්බන්ධයෙන් දුවේ පුතේ මේ ප්‍රමිති යටතේ විශේෂයෙන්ම කතා කරනවා SLS ප්‍රමිති ISO ප්‍රමිති ගැන කතා කරනවා දුවේ පුතේ විශේෂයෙන්ම සරලවම ප්‍රමිතියක් කියන එක අපි බලමු දුවේ පුතේ රයිට් බලන්න පුතේ ඊතා සරලව සැලකුව විට ප්‍රමිතියක් යනු කිසියම් නිෂ්පාදනයක හෝ ක්‍රියාවලියක පිළිගත හැකි ප්‍රශස්ත තත්ත්වයයි. කිසියම් නිෂ්පාදනයක් කියපුවහම දුවේ පුතේ ආහාර නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. බිස්කට් එකක්. අපි යම් බිස්කට් එකක් වෙන්න පුළුවන්. සෑන්ඩ්විච් ආකාරයේ බිස්කට් එකක් වෙන්න පුළුවන් පුතේ. අපි කියන්නේ ලෙමන් පප් නේද පුතේ. ඒ වගේම අපි කියනවා වේපර්ස් වර්ග තියෙනවා. නේද දරුවනේ. චොකලට් බිස්කට් වර්ග තියෙනවා. මේ ඩබල් බිස්කට් එකක් මැදට සෑන්ඩ්විච් එකක් දාලා හදන ඒවා. එහෙම නැත්නම් අපිට පළතුරු බීම නිෂ්පාදනයක් වෙන්න පුළුවන් පුතේ. මිශ්‍ර පළතුරු බීම එකක්. නැත්නම් අපිට කියන්න පුළුවන් පුතේ කෝඩියල් එකක්, සෝස් එකක්, ජෑම් එකක්, නැත්නම් බේකරි නිෂ්පාදනයක්, රයිට්? මේ යම්කිසි නිෂ්පාදනයක්. නැත්නම් මේ නිෂ්පාදන ක්‍රියාවලියක්, ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් පුතේ. දැන් අපි දන්නවා අපි නිෂ්පාදන වලට වගේම නිෂ්පාදන ක්‍රියාවලින් සඳහාත් පුතේ ප්‍රමිතියක් තත්ත්ව සහතිකයක් ලබා ගන්නවා. අපි ඒක දුල පුතලත් එක්ක කතා කරා නිම් භාණ්ඩයක්. නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් නැත්නම් ආහාරයක් සම්බන්ධයෙන් පුතේ අපි ප්‍රමිතියක් ලබා ගන්නවා. ප්‍රමිති සහතිකයක් ලබා ගන්න ආකාරය දුල පුතලත් එක්ක කතා කරා. යෝගට් එකක් අපි සඳහා SLS සහතිකයක් ලබා ගන්නකොට මොනවද මේකේ තියෙන්න ඕන තත්ත්වයන් ගැන කතා කරා. ඒ වගේම දුවිපති අපි කතා කරා නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා කොහොමද ප්‍රමිති සහතිකයක් ලබා ගන්නේ. රයිට්. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය වලට අනුව පුතේ යම්කිසි නිෂ්පාදනයක හෝ භාණ්ඩයක අපි කියනවා දරුවනේ පිළිගත හැකි ප්‍රශස්ත තත්ත්වයක්. අපිට පිළිගන්න පුළුවන් ප්‍රශස්ත තත්ත්වයක්. විශේෂයෙන් මේවායේ ගුණාත්මක තත්ත්ව ආරක්ෂා වන අන්දමින් මේ නිෂ්පාදනය සිදු කරලා තියෙනවා කියන එකට ප්‍රමිතියක් ලබා දෙනවා පුතේ. විශේෂයෙන් දැන් අපි ගත්තාම වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රමිති තියෙනවා දරුවනේ OHSAS 18001 කියලා. ඒ කියන්නේ සමහර ඔබ දැකලා ඇති සමහර ආහාර නිෂ්පාදනවල ඒ වගේම වෙනත් භාණ්ඩ නිෂ්පාදනවල මේ නිෂ්පාදනවල ඇසුරුම් වල තියෙනවා ලේබල් එකක්. ඇසුරුමක අපි දන්නවා ඇසුරුම ඒ නිෂ්පාදනයේ පිළිබඳ අපිට තොරතුරු සපයන ලේබල් එකක් තියෙනවා දරුවනේ. ඇසුරුම මගින් sannivedana කෘත්‍යයක් ඉටු කරනවා කියලා අපි දන්නවා. එතකොට මේ ලේබල් එකක සඳහන් වෙලා තියෙන මෙන්න මේ ප්‍රමිති ගැන දුවලා පුතාලා දන්නවා. ISO ප්‍රමිති තියෙනවා OHSAS කියන අපි කියන්නේ මේ විශේෂයෙන්ම වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් දුවේ පුතේ ප්‍රමිති තියෙනවා. යම්කිසි ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් වේවා නැත්නම් වෙනත් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියකදී යම් සේවා ස්ථානයක් තුල මේ නිෂ්පාදන කටයුතු නැත්නම් සේවයේ නිරතලා ඉන්න සේවකයන් පුද්ගලයන් හට ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා වන අන්දමින් මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිරත වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිනවා ඒ ආයතන මගින් කියන එකයි පුතේ OHSAS 18001 ප්‍රමිතිය මගින් කියන්නේ පුතේ. ISO 9001 තියෙනවා. මේ විවිධ ප්‍රමිති කරන තියෙනවා දරුවනේ මේ නිෂ්පාදන ක්‍රියාවලින් වලදී. ඒ වගේම භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලින් වලදී පුතේ මේ ප්‍රමිති පවත්වා ගන්නවා. ඉතින් මේ ප්‍රමිති වලින් කියන්නේ ඒ නිෂ්පාදන නැත්තම් ක්‍රියාවලින් පිළිගත හැකි මට්ටමක පවතිනවා කියන එක. ඒවා පිළිගන්න පුළුවන් මට්ටමක පවතිනවා කියන එක. ප්‍රමිතියකින් දෙන්නේ.
ඒතර විශේෂයෙන්ම අර යම් කිසි වෘත්තියක නියැලෙන වෙන වෘත්තිකයන් තුළ ඔවුන්ට ඒ වෘත්තීය ආයතනය තුළ ඔවුන් කරන රැකියාව තුළ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවයේ ආරක්ෂා වෙනවා වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා වන අන්දමින් කටයුතු වල නිරත වීම සඳහා ඒ ආයතනය තුළ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒක ඔවුන්ට සේවකයන්ට වගේම සේවයේ නිරත වෙන අයට සේවකයන්ට වගේම ඒ වගේම නිෂ්පාදකයන්ටත් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඔවුන්ට ඉතාම තෘප්තිමත් වන ලෙස කටයුත්තේ නිරත වෙන්න පුළුවන් නිෂ්පාදනයත් ආයතන තුළ වැඩි වෙනවා. ආයතනය තුළ පිළිගැනීමක් ඇති වෙනවා පුතේ ආයතනයේ කීර්ති නාමයටත් බලපානවා. ඉතින් ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමිතියක් ලබා ගැනීමත් එහෙමයි. SLS ප්‍රමිතියක් ලබා ගැනීමත් එහෙමයි. ISO ප්‍රමිතියක් ලබා ගැනීමත් එහෙමයි පුතේ. මේ ප්‍රමිති මගින් විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය සහ මේ යම්කිසි භාණ්ඩයක් සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමක් සමාජය තුළ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඇති කරගන්න හැකියාව තියෙන දුවේ පුතේ මේ ප්‍රමිති මගින්. හොඳයි. අපි බලමු එතකොට. එතකොට එහෙනම් ප්‍රමිතිය මඟ පෙන්වීම හා නෛතික අවශ්‍යතා සහිත බලන්න ප්‍රමිතියක් තුළ ප්‍රමිතිය මඟ පෙන්වීම හා නෛතික අවශ්‍යතා සහිත නිල වශයෙන් අධිකාරීත්වයක් සහිත ආයතනයක් මගින් අනුමත කරනු ලැබූ එකඟතාවයක් පුතේ ප්‍රමිතියක් කියන්නේ. බලමු පුතේ ඒ ටික විශේෂයෙන් වැදගත් වෙනවා. මොනවද මේ ප්‍රමිතියක් තුළ ඒ ටික අපිට විශේෂයෙන් වැදගත් වෙනවා කතා කරන්න. බලමු අපි ඒ ටික වෙනම අරගෙන පුතේ එළියට. ඒ ටික අපි වෙනම එළියට අරන් බලමු. මේ ප්‍රමිතියක් තුළ මොනවද සිදු වෙන්නේ කියලා පුතේ. ප්‍රමිතිය තුළ මඟ පෙන්වීම මේ ක්‍රියාවලිය සිදු කරගන්න ආකාරයේ නියමිත ආකාරයට right මේ දේවල් තුළ නිෂ්පාදනය තුළ අන්තර්ගත යුතු තත්වයන් නිෂ්පාදනය තුළ අන්තර්ගත යුතු සංයුතීන් නිෂ්පාදන ක්‍රියාවලියක් නිසියාකාරව සිදු කරන ආකාරය සෞඛ්‍ය ආරක්ෂිත අන්දමින් සිදු කරන ආකාරය right අන්න ඒ පිළිබඳව පුතේ ප්‍රමිතිය මඟ පෙන්වීමක් සිදු කරනවා. මොකද්ද ප්‍රමිතිය කරන්නේ? මඟ පෙන්වීමක්. මඟ පෙන්වීමක් සිදු කිරීම. ප්‍රමිතිය මගින් මඟ පෙන්වීමක් සිදු කරනවා දරුවනේ. මෙන්න මේ ආකාරයටයි නිවැරදි ආකාරයට සෞඛ්‍ය ආරක්ෂිතතාව යුතු නිෂ්පාදනයක් සිදු කරන්නේ. පාරිභෝගික ආකර්ෂණය නැත්නම් පාරිභෝගික ආරක්ෂාව වගේම පුතේ right මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අවස්ථාවන් තියෙනවා පුතේ. ඉතින් එතනදී ප්‍රමිතිය මගින් මඟ පෙන්වීමක් සිදු කරනවා පුතේ. ඒ වගේම නෛතික අවශ්‍යතා පිළිබඳව පුතේ right දැනුවත්භාවයක් ලබා දෙනවා. නීතිමය අවශ්‍යතාවයන් පිළිබඳව නෛතිකව අවශ්‍යතා සහිත නිල වශයෙන් පුතේ නිල වශයෙන් අධිකාරීත්වයක් නැත්නම් බලයක් ඔතොරිටි එකක් අධිකාරීත්වයක් සහිත ආයතනයක් මගින් අධිකාරීත්වයක් සහිත ආයතනයක් මගින් අනුමත කරන ලද අධිකාරීලත් ආයතනයක් මගින් අනුමත කරන ලද එකඟතාවයක් right එකඟතාවයක අන්න බලන්න right මඟ පෙන්වීමක් සිදු කරනවා ප්‍රමිතියක් මගින් right ඒ වගේම පුතේ නෛතික වශයෙන් නීතිමය වශයෙන් අධිකාරීත්වයක් ලත් ආයතනයක් මගින් සිදු කරනු ලබන එකඟතාවයක් නිෂ්පාදකයන් සමග එකඟතාවයකට එනවා. ඒගොල්ලොන්ට නෛතික අධිකාරීත්වයක් තියෙනවා. නීතිමය වශයෙන් අධිකාරී බලයක් ලබාගෙන තියෙනවා මේ කටයුතු සිදු කිරීම සඳහා. මේ කටයුතු මෙන්න මේ ආකාරයෙන් නියමාකාරයෙන් මේ කටයුතු සැලසුම් කිරීම සිදු කිරීම සඳහා ඒගොල්ලෝ ඒ අවශ්‍යතාවයන් සපුරා තියෙනවා ආයතන. ඉතින් නිෂ්පාදකයන් සහ මේ ප්‍රමිතිකරණ ආයතන අතර ඇති කරගන්නා එකඟතාවයක්
ඒ සඳහා මඟ පෙන්වීම කරනවා ඔවුන්. මෙන්න මේ ඔවුන්ගේ පිරිවිතර අනුව ඒ ආයතනයෙන් ලබා දෙන පිරිවිතරක් ලබා දෙනවා. මෙන්න මේ ආකාරයටයි නිෂ්පාදනය තුළ සකස් කරගත යුතු වන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කර යුත්තේ මෙන්න මේ ආකාරයටයි. ඒ සඳහා ඒ ප්‍රමිති ආයතන දරුවනේ ඔවුන් සඳහා ඔවුන්ට නෛතික නීතිමය වශයෙන් අධිකාරීත්වයක් ලබාගෙන තියෙනවා ඔවුන්. මේ ආකාරයට නීතිමය වශයෙන් අධිකාරීත්වයක් ලබාගෙන තියෙන ආයතනයක් සමග ඇති කරගන්නු ලබන එකඟතාවයක් නිෂ්පාදකයා එකඟ වෙලා නිපුතේක කරන්න. ප්‍රමිති ආයතනයට යම්කිසි මුදලක් ගෙවලා ප්‍රමිති ආයතනය මගින් මේ ප්‍රමිතියක් ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. එතකොට මේ ආහාර නිෂ්පාදන ආයතනය සහ මේ ප්‍රමිති ආයතනයේ අතර එකඟතාවයක් ඇති කරගන්න පුතේ. එකඟතාවයක් ඇති කරගන්න. මේ ආකාරයට පිරිවිතරට අනුව මේ නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යනවා කියලා. ඒ වගේම ඒ ක්‍රියාවලිය දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි පුතේ දිගින් දිගටම සිදු වෙනවද කියන එක සම්බන්ධයෙන් ඒ ආයතන ප්‍රමිති ආයතන මගින් පුතේ ඔඩිට් එකක් නැත්නම් විගණනයක් සිදු කරලා සොයා බලනවා පුතේ. ඒ එකඟතාවයේ පරිදි නිෂ්පාදනය තුළ පවත්වා ගත යුතු තත්ත්වයන් ඒ අයුරින් පවත්වා ගනු නොලැබුවහොත් පුතේ ඒ අදාළ ප්‍රමිති සහතිකය ලබා ගැනීමට හැකියාවක් වෙන්නේ නැහැ. එකඟතාවයක් මතයි මේ සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව කටයුතු කරගත්තොත් තමයි පුතේ මේ ප්‍රමිති පවත්වා ගැනීමට හැකියාවක් වෙන්නේ. රයිට්. මං හිතන්නේ දුවලා පුතාලට පැහැදිලි. මේ නිසා මෙම తত্ত্বය එකඟතාවයක් ලෙස පවත්වාගත් විට සෑම නිෂ්පාදනයක මෙන්ම ක්‍රියාවලියක අන්තඵලය පොදු බවක් දැකිය හැකිය. ක්‍රියාවලිය පොදු බවක් දැක ගන්නට පුළුවන්. මේ නිසා මෙම తত্ত্বයේ එකඟතාවයක් ලෙස පවත්වාගත් විට දරුවනේ සෑම නිෂ්පාදනයක වගේම ක්‍රියාවලියක අවසන් ඵලයේ පුතේ නැත්තම් අන්තඵලය පොදු බවක් දැක ගන්න පුළුවන්. රයිට්. පැහැදිලි දුල පුතාලට. අපි ඉදිරියට යමු. අපි බලමු මේ ප්‍රමිති ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන් පුතේ. එකක් තමයි ජාතික මට්ටමේ ප්‍රමිති. එකක් තමයි පුතේ ජාතික මට්ටමේ ප්‍රමිති. අපි බලමු පුතේ මොනවද මේ ජාතික මට්ටමේ ප්‍රමිති කියන්නේ? ජාතික මට්ටමේ ප්‍රමිති කියලා කියන්නේ පුතේ රටක අවශ්‍යතා හා පූර්ව ලක්ෂණයන් වෙනුවෙන් ගෙනෙනු ලබන එකඟතාවයන්. එච්චරයි. මොනවා වෙනුවෙන්ද පුතේ? රටක අවශ්‍යතා හා පූර්ව ලක්ෂණයන් වෙනුවෙන්. පුතේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් පාරිභෝගිකයෙකුට ලබා දෙනවා කියන්නේ රටක අවශ්‍යතාවයක්. නැත්තම් පුතේ ජනතාව රෝගීත්වයට පත් වෙනවනේ. එතකොට ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න වෙනවනේ රටට. ඔවුන්ට සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය කරන්න වෙනවනේ පුතේ. ශ්‍රම බලකාය නිරෝගී සම්පන්නව පවත්වා ගන්න ඕනේ පුතේ. ඒවා ආකාරයක්ෂම තත්ත්වයට පත් වෙනවනේ පුතේ. රටේ පුද්ගලයන් රෝගීන් බවට පත් වෙනවා කියන්නේ. ඒක නිසා පුතේ ජාතික මට්ටමේ ප්‍රමිතීන් පුතේ රටක අවශ්‍යතා හා පූර්ව ලක්ෂණයන් වෙනුවෙන් රයිට් ගෙන එනු ලබන එකඟතාවයන්. බලන්න පුතේ. මොනවා සඳහාද පුතේ? රටක අවශ්‍යතාවයන්. රටක අවශ්‍යතාවයන්. රටක අවශ්‍යතාවයන්. ඒ වගේම පූර්ව ලක්ෂණයන්. පූර්වයෙන්ම පවත්වාගත යුතු ලක්ෂණයන්. රයිට්. රටක අවශ්‍යතාවයන් හා පූර්ව ලක්ෂණයන් පුතේ සඳහා ගෙනෙනු ලබන මොනවද? එකඟතාවයන් තමා පුතේ දේශීය හෙවත් ජාතික මට්ටමේ ප්‍රමිති විදියට හඳුන්වන්නේ. දේශීය හෙවත් ජාතික මට්ටමේ ප්‍රමිති විදියට හඳුන්වන්නේ. විවිධ භාණ්ඩ නිෂ්පාදනය සඳහා වෙන්න පුළුවන් පුතේ. ආහාර පමණක්ම නෙවෙයි පාරිභෝගිකයන්ට ආහාර වගේම අනිකුත් අවශ්‍යතාවයන් තියෙනවා පුතේ. රයිට්. ඇඳුම් පැළඳුම්
ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, ඒ වගේම බෙහෙත් නේද පුතේ, ඖෂධ වර්ග, සෞඛ්‍ය වෙනුවෙන් ලබා ගන්න දේවල්. මෙන්න මෙවැනි අවශ්‍යතා තියෙනවා. රටක මෙන්න මෙවැනි උවමනාවන් තියෙනවා. මෙන්න මේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පුතේ රයිට් රටක අවශ්‍යතා හා පූර්ව ලක්ෂණයන් වෙනුවෙන් ඒවා යහපැවැත්මෙන් යුතුව පවත්වා ගැනීම සඳහා ඒ කටයුතු වඩාත් ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා ආහාර නිෂ්පාදයක් නම් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා ගුණාත්මක තත්ත්වයෙන් සහ ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මකව ඉහළ නිෂ්පාදනයක් ලබා දීම සඳහා එළඹෙනු ලබන එකඟතාවයන් විදිහට අපිට මේක කියන්න පුළුවන් පුතේ. එළඹෙනු ලබන එකඟතාවයන් විදිහට කියන්න පුළුවන් පුතේ මේ දේශීය හෙවත් ජාතික මට්ටමේ ප්‍රමිති කියලා. ඒ වෙනුවෙන් අපේ රටේ පුතේ රයිට් පවත්වාගෙන ලැබුණ ජාතික මට්ටමේ ප්‍රමිතියක් තමයි පුතේ අපි දන්නවා SLS සහතිකකරණය. මෙන්න පුතේ ශ්‍රී ලංකාවේ එවැනි ජාතික මට්ටමේ සහතිකකරණයක් තමයි පුතේ ප්‍රමිතිකරණයක් තමයි පුතේ SLS සහතිකය අපේ ලංකාවේ. SLS සහතිකයේ තියෙන නිෂ්පාදන ටිකක් කියන්නකො බලන්න දුවේ පුතේ. ඔබ දැකලා තියෙන ගිනි පෙට්ටි සඳහා තියෙන SLS සහතිකය අරන් තියෙන ඔබට මතක් කරගන්නකො දුවේ පුතේ. ඔබ දන්න SLS සහතිකයේ සහිත SLS ප්‍රමිතියේ සහිත නිෂ්පාදන ටික. ඔබ ගිනි පෙට්ටි වල දැකලා තියෙනවද? සෙවිලි ද්‍රව්‍ය වල දැකලා තියෙනවද? සෙවිලි ද්‍රව්‍ය වල දැකලා තියෙනවද? රූෆින් ෂීට්. සෙවිලි ද්‍රව්‍ය වලට SLS ලකුණු සහිතව මේ සෙවිලි ද්‍රව්‍යව දැකලා තියෙනවද දුවේ පුතේ? එක එක වෙළඳ නාමයෙන් එනවා නේද පුතේ? රයිනෝ කියලා එනවා, අලියා කියලා එනවා. කම්බි වල දැකලා තියෙනවද පුතේ? ඉදිකිරීම තාක්ෂණයේදී යොදා ගන්න මේ කම්බි වලට විශේෂයෙන්ම යකඩ කම්බි සඳහා SLS සහතිකය ලබා ගැනීම අනිවාර්යයි පුතේ. SLS ඇයි මොකද ගොඩනැගිල්ලක් ශක්තිමත් බව තියෙන්න බෑ පුතේ. සමහරවිට මේ අබිලි යකඩ එකතු කරලා තමයි මේ ඒවා උණු කරලා තමයි නැවත මේ යකඩ බාර් සකස් කරන්නේ. ඉතින් එහෙම සකස් කරනකොට ඒ යකඩ සඳහා ඒ වගේ තිබිය යුතු මූලද්‍රව්‍ය තිබිය යුතු දේවල් අන්තර්ගතයන් පුතේ ඒවා ඒ විදිහට අන්තර්ගත වෙන්න ඕනේ. ඒ ශක්තිමත් භාවය පවත්වා ගන්න. ඉදිකිරීම කර්මාන්තයේ නියම හරියට කරන්න එපා පුතේ ශක්තිමත්ව. ගොඩනැගිලි ඉදි කරනකොට. එන යකඩ සඳහා මේ SLS සහතිකය තියෙනවා. තව මොනවද සඳහාද පුතේ? අපේ රටේ ගත්තාම මතක් කරන්න. SLS සහතිකය තියෙන දේවල්. ඔව්. ආහාර නිෂ්පාදන සඳහා SLS සහතික ලබා ගන්නවා නේද පුතේ? කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා, මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා SLS සහතිකකරණය ලබා ගන්නවා නේද පුතේ? සොසේජස්, මීට් බෝල්ස් වර්ග කර්මාශාලාවල. ඒ වගේම පුතේ පළතුරු ආශ්‍රිතව නිෂ්පාදනය කරන බීම, මිශ්‍ර පළතුරු බීම තියෙනවා පුතේ. එක එක වෙන වෙනම පළතුරු වලින් හදපු අඹ බීම, අන්නාස බීම, ෆැෂන් බීම නේද? කෝඩියල් වර්ග නිෂ්පාදනය කරනවා පුතේ. නේද පුතේ? සකස් කරන ලද බීම තියෙනවා. රයිට් ලයිම් ජූස් වර්ග. ඒ වගේම අපි දන්නවා අපේ රට තුළ නිෂ්පාදනය කරන ජෑම් වර්ග, ඒ වගේ ආහාර සෝස් වර්ග තියෙනවා පුතේ අපේ රටේ නිෂ්පාදනය කරනවා. ප්‍රධාන සමාගම් මගින් අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් තියෙනවා. ඒ වගේම දේශීය දේවල් එකතු කරලා සකස් කරගන්න නිෂ්පාදන තියෙනවා පුතේ. කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා පුතේ. කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදනය තියෙනවා. මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු, ගම් මිරිස් යට නේද පුතේ? කුළුබඩු සඳහා ඔබ දැකලා තියෙනවා මේ කුළුබඩු නිෂ්පාදනය කරලා අලෙවි කරන සමාගම් තුළ මේ විශේෂයෙන්ම මේ SLS ප්‍රමිතිකරණය ලබාගෙන තියෙනවා පුතේ. යෝගට් සඳහා ලබාගෙන තියෙනවා නේද? කුළුබඩු සඳහා SLS ප්‍රමිතිකරණය ලබාගෙන තියෙනවා දුවේ පුතේ. ඉතින් ඒ වගේ අපිට සෝයා මීට් වර්ග සඳහා නේද පුතේ මේ සකසන ලද ආහාර සඳහා සෝයා මීට් වර්ග සඳහා ලුණු නේද පුතේ භාවිතා කරන අපේ ගෙදර අපි භාවිතා කරන මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සැමන් සඳහා නේද පුතේ මේ අනිවාර්යෙන් SLS තිබිය යුතු ආහාර නිෂ්පාදන කිහිපයක් තියෙනවා පුතේ. සැමන් නේද පුතේ? ටින් කර සැමන් ටින්. ඒ වගේම පානීය ජල බෝතල් ඔය පානීය සඳහා බෝතල් කරන ලද ජලයේ තියෙන පුතේ පානීය ජල බෝතල් සඳහා SLS සහතිකය තියෙන්න ඕනේ. SLS සහතිකයට අමතරව මේ පානීය ජල බෝතල් සඳහා අපි දන්නවා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ ලියාපදිංචිය තියෙන්න ඕනේ පුතේ. හෙල්ත් මිනිස්ට්‍රි රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. හෙල්ත් මිනිස්ට්‍රි රෙජිස්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. ඒ වගේම පුතේ අපි දන්නවා දුඹුරු සීනි සඳහා SLS ප්‍රමිතිය තියෙන්න ඕනේ.
සිරප් වර්ග පුතේ බෝතල් කළ පානීය පළතුරු සිරප් වර්ග සඳහා SLS ප්‍රමිතිකරණය තියෙන්න ඕනේ පුතේ. උකු කිරි ටින් කිරි කියලා ඉන්නේ පුතේ අපි කියන්නේ මිල්ක් මේඩ් වර්ග. මෙන්න මේ උකු කිරි සඳහා SLS ප්‍රමිතිය තියෙන්න ඕනේ පුතේ. මේ අනිවාර්යයෙන්ම SLS ප්‍රමිතිය පැවතිය යුතු ආහාර. අනිවාර්යයෙන්ම SLS ප්‍රමිතිය පැවතිය යුතු ලබා ගැනීම අනිවාර්ය ආහාර නිෂ්පාදන තියෙනවා පුතේ. ඒ ආහාර SLS ප්‍රමිතිය ලබා ගැනීමකින් තොරව නිෂ්පාදනය කිරීම හෝ අලෙවි කිරීම සඳහා තැබීම ඒවා කරන්න නීතිමය වශයෙන් අවසරයක් නැහැ පුතේ. මං කියවර යකඩ වලටත් වාහනේ වලට අනිවාර්යයෙන්ම SLS ලබා ගන්න ඕනේ. සෙවිලි තහඩු වලටත් එහෙම තියෙනවා ඒ විදිහට. right? නමුත් ඊට අමතරව සමහර ආහාර නිෂ්පාදන ආයතන අපි දන්නවා ඒගොල්ලෝ මේ නිෂ්පාදන කටයුතු සඳහා ප්‍රමිතියක් විදිහට පුතේ නේද? මේ තත්ත්ව පවත්වා ගන්න ප්‍රමිතියක් විදිහට මෙන්න මේ SLS ප්‍රමිතිකරණ ලබා ගන්නවා දුවේ පුතේ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කර ගැනීම වගේම නිෂ්පාදනයේදී තමන්ගේ මේ නිෂ්පාදනය වැඩි කරගන්න තමන්ගේ අලවිය වැඩි කරගන්න පුතේ තමන්ගේ ආදායම වැඩි කර ගැනීම සඳහා මේ ප්‍රමිති ලබා ගැනීම සිදු කරනවා පුතේ. ඉතින් ප්‍රමිති ලබා ගැනීමේදී ඒ ප්‍රමිති ලබා දෙන ආයතන වල පිරිවිතරට අනුව ඒ නිෂ්පාදනයේ වගේම නිෂ්පාදන ක්‍රියාවලි සඳහා කටයුතු කිරීමේ මගින් ඒ ආයතන මගින් මේ ප්‍රමිති ලබා ගන්න පුළුවන්. මේ එකඟතාවයකට එන්න පුළුවන්. මේකෙදී අපි කතා කරන්නේ මේ ආයතන සහ නිෂ්පාදකයන් අතර ඇති කරගන්නා එකඟතාවයක් පුතේ. අධිකාරි බලයලත් ආයතන නෛතික වශයෙන් අධිකාරි බලයලත් ආයතනත් එක තමයි මේ ආකාරයට එකඟතාවයක් ඇති කරගන්නේ පුතේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සමග මේ SLS සහතිකයක් ලබා ගැනීමේදී ප්‍රමිති ආයතනයට වාර්ෂික ආදායමෙන් 0.05% ප්‍රමාණයක් ලබා දීමට වාර්ෂිකව කටයුතු කරන්න ඕනේ. right? ඊට අමතරව මේ පරීක්ෂණ සඳහා යන වියදම් ඒ මුදල් අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණ සිදු කිරීමට කලින් ගෙවන්න ඕනේ. right? ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. ඒ සඳහා මේ ආයතන වල විශේෂිත කමිටු අංශ තියෙනවා පුතේ ආහාර සඳහා නම් එහෙම නේද පුතේ කුළු බඩු වර්ග සඳහා වෙනත් ඔය අපි ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා එක අංශ තියෙනවා පුතේ වගේ ආංශික කමිටු තියෙනවා. ඒ අදාළ නිලධාරීන් විසින් පත් කරලා තියෙන ඒවා මගින් අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමිතිය මොකක්ද කියන එක සම්බන්ධයෙන් SLS එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ මේ පේජ් වලට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේ මොනවද මේ අංශ ආහාර සුරක්ෂිතතා අංශ කියලා වෙනම තියෙනවා පුතේ. ඒ අපිට අවශ්‍යතාවය අනුව අපිට ප්‍රමිති සහතිකයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. right? ඒ සඳහා තිබිය යුතු තත්ත්ව පිළිබඳව කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා දුවේ පුතේ. එහෙනම් මතක තියාගන්න මේ උදාහරණයක් තමයි මේ ජාතික මට්ටමේ ප්‍රමිතියකට උදාහරණයක් තමයි පුතේ මේ SLS සහතිකය. SLS සහතිකයේ ජාතික මට්ටමේ ප්‍රමිතියක් සඳහා තියෙන හොඳම උදාහරණය පුතේ. අපි ඊට පස්සේ බලමු පුතේ මොකද මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ප්‍රමිති කියන්නේ මොනවද කියලා. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිත් පුතේ අපිට වැදගත් වෙනවා. right? ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති වැදගත් වෙනවා පුතේ. එක් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුව පහසු කිරීම පිණිස අපි දන්නවා පුතේ අපි විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා පුතේ. right? ඒ වගේම අපි අනිකුත් පාරිභෝගික අවශ්‍යතා සඳහා අවශ්‍ය දේවල් ආනයනය කරනවා. රෙදි පිළි වගේම පාවහන් ඒ වගේ දේවල් අපි ආනයනය කරනවා දුවේ පුතේ. right? ආනයනික භාණ්ඩ බොහෝ සෙයින් අපි ලබා ගන්නවා. විශේෂයෙන්ම වැඩිපුරම මේ ආනයනික භාණ්ඩ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම අනිකුත් පාරිභෝගික නිෂ්පාදන පුතේ සුවඳ විලවුන් වර්ග ඒ වගේ දේවල් පුතේ ආනයනය කරනවා. right? එතකොට මේ අපි ඒ වගේම අපේ රටින් අපි අපනයනය කරනවා පුතේ අපේ රටේ නිෂ්පාදන විශේෂයෙන්ම මත්ස්‍ය නිෂ්පාදන අපේ ඇඟලුම් රෙදි පිළි ඒ වගේ දේවල් අපේ රටින් අපි අපනයනය කරනවා දරුවනේ. අපි අපනයනය කරන නිෂ්පාදන තියෙනවා. දැන් නම් මේනට අපි අපනයන කටයුතු ගොඩාක් දුරට අඩු වෙලා තියෙන නමුත් අපේ රට සහල් පවා අපනයනය කරපු රටක් අතීතයේ ඉඳන් පුතේ. right? සහලින් ස්වයංපෝෂිත රටක් අද අපි සහල් ආනයනය කරාට පෙරදිග ධාන්‍යාගාරය විදිහට ශ්‍රී ලංකාව හඳුන්වලා තියෙනවා අපේ රජ දරුවන්ගේ කාලේ අපි මුතුන් මිත්තන්ගේ කාලේ යත අතීතයේ ඊටාම ශාස්ත්‍රීය තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් ස්වයංපෝෂිත ආර්ථිකයක් පැවතුණු රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන් ලෝකෙ තුල. ඉතින් දැන් තමයි මේ සියලුම දේවල් අපි ආනයනය කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ භාණ්ඩ ආනයනය සහ අපනයනය කරනකොට පුතේ මේ රටවල් අතර මේ පවත්වා ගැනීම විශේෂයෙන්ම ඒ සම්බන්ධතා පවත්වා ගැනීමේදී පුතේ තොරතුරු සම්බන්ධයෙන් මේ නිෂ්පාදන සම්බන්ධයෙන් මේ ප්‍රමිති වැදගත් වෙනවා පුතේ. ඉතාමත්ම වැදගත් මේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති අවශ්‍ය වෙනවා පුතේ මේ ආහාර නිෂ්පාදන අපනයනයේ කටයුතු වලදී. ඒකයි විශේෂයෙන්ම කියන්නේ එක් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුව. අන්න බලන්නකෝ. මේ භාණ්ඩ හා සේවා හුවමාරුව රටවල් අතර පහසු කිරීම පිණිස සකසලා තියෙන ප්‍රමිති තමයි පුතේ මේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති කියන්නේ ඒවා අදාළ රටවල් එක් වී පවත්වාගෙන යනු ලබනවා. right? බලන්න පුතේ. ඒකත් අපි highlight කරමු. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති කියන්නේ පුතේ එක් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුව පහසු කිරීම.
එක් එක් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුව පහසු කිරීම පුතේ. භාණ්ඩ වගේම සේවා හුවමාරු කර ගන්නවා රටවල් අතර අපි දන්නවා. මෙන්න මේ සඳහා අපි අපනයනය කරනවා, අපි නැවත ආනයනය කරනවා. රයිට්? හරි. එතකොට මේ එක් එක් රටවල් අතර පුතේ භාණ්ඩ හා සේවා අපි දන්නවා. අපි මේ තියෙන්නේ නිෂ්පාදන ගත්තාම භාණ්ඩ හා සේවා තියෙනවා. රයිට්? සේවා සපයන ආයතන තියෙනවා. භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා. රයිට්? එතකොට මේ එක් එක් රටවල් අතර භාණ්ඩ හා සේවා හුවමාරුව පහසු කිරීම පිණිස පහසු කිරීම පිණිස සකසා ඇති මෙම ප්‍රමිති අදාළ රටවල් එක් වී පවත්වාගෙන යනු ලබයි. උදාහරණයක් විදිහට අපිට හඳුනන්න පුළුවන් විදිහේ ISO ප්‍රමිති සහතිකය. මෙන්න ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති සහතිකයක් තමයි පුතේ මේ ISO ප්‍රමිතිය. රයිට්? ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ ISO ප්‍රමිතිය තියෙනවා පුතේ ISO 22000. ඒ වගේම අපි දන්නවා FSS නේ පුතේ. රයිට්? ඊළඟට අපි දැන් කතා කරන්න යන මේ ප්‍රමිතිය තියෙනවා පුතේ. විශේෂයෙන්ම ISO 22000 තියෙනවා. ISO 22000 අපි ඉස්සරහට කතා කරනවා ISO 22000. ඒ වගේම FSSC 22000 මේ ඔක්කොම ආහාර සම්බන්ධ ආහාර සුරක්ෂිතතාවය නැත්නම් ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය සම්බන්ධ ආහාර නිෂ්පාදනය සම්බන්ධ නිෂ්පාදනය සහ පනයනය සම්බන්ධයෙන් වැදගත් වෙන ප්‍රමිති විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ ISO 22000 ප්‍රමිතිකරණය සහ FSSC 22000 සම්බන්ධයෙන් අපි දූල පුතාලත් එක්ක අද විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති සම්බන්ධයෙන් කතා කරන්න යනවා. ISO 14000 තියෙනවා, ISO 9001 තියෙනවා. ඔබට මතකයි. විවිධ ප්‍රමිති ආකාරයෙන් සකස් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි මේ ඒකක යටතේ කතා කරන්නේ අපිට ආහාර සම්බන්ධයෙන් තියෙන ආහාර සුරක්ෂිතතාවය, ආහාර සෞඛ්‍ය ආරක්ෂිත සම්බන්ධතාවයෙන් තියෙන මේ ප්‍රමිති නැත්නම් මේ කළමනාකරණ පද්ධති සම්බන්ධයෙන් පුතේ අපි කතා කරා. තව එවැනි කළමනාකරණ පද්ධති දෙකක් අපිට ඉතුරුලා තියෙනවා පුතේ ISO 22000 සහ FSSC 22000 කියන ප්‍රමිතිකරණ දෙක අපිට කතා කරන්න ඉතුරුලා තියෙනවා දූල පුතාලත් එක්ක. හොඳයි දරුවෝ. SLS සහතිකය බලමු අපි. අපි බලන්නේ මේ SLS සහතිකය. කවුද පුතේ SLS සහතිකය ලබා දෙන ආයතනය? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. රයිට්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. අපි කියනවා SLSI කියලා. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට්. SLSI එක. කෙටියෙන් මේ සහතිකය අපි කියන්නේ SLS. ඔහොම තියෙන්නේ. ඔහොමත් තියෙනවා SLS මෙහෙම කොටුව ඇතුලේ තියෙනවා නේ. කොටුවක් ඇතුලේ දාලා තියෙනවා SLS එක. SLS. රවුම් කරපුවට තමයි SLS සහතිකය. යටින් ඉලක්කමකුත් තියෙනවා නේ පුතේ. යටින් ඉලක්කමකුත් තියෙනවා SLS. අපි බලමු ආහාර ලේබල් වල අපි බලනකොට බැලුවා නේද පුතේ? අපි දන්නවා එතකොට මේ යටින් ඉලක්කමකුත් තියෙන SLS මොකක්ද අංකය අදාළ තියෙනවා. අවුරුද්දත් එක්ක වර්ෂයත් ඒවා සඳහන් කරනවානේ දානකොට ප්‍රමිතියේ වර්ෂයත් එක්ක මේ වගේ තියෙනවා. රයිට්? අපි බලන්න යන්නේ මේ SLS සහතිකය. මේ SLS සහතිකය ලබන්නේ කොහෙන්ද පුතේ? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්. SLSI එක නැත්නම් ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක. හරි. එතකොට බලන්නකෝ. මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබා දෙන අතර නිම් භාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් සහතිකය පිරිනමයි. සහතිකය පිරිනමන්නේ කොහොමද? මේ ආයතනයක් මගින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කරලා තමයි පුතේ මේ සහතිකය පිරිනමන්නේ. ඒ කියන්නේ ප්‍රමිති ආයතනය මගින් නිෂ්පාදන ක්‍රියාවලියක් හරි නිම් භාණ්ඩයක් සඳහා හෝ ප්‍රමිතියක් විශේෂයෙන්ම නිම් භාණ්ඩයක් සඳහා ප්‍රමිතියක් අපි සඳහා ඉල්ලුම් කරනකොට අපි ඉස්සෙල්ලාම මේ අදාළ ප්‍රමිති ආයතනයෙන් මේ ප්‍රමිතියට අදාළ පිරිවිතර ලබා ගන්න ඕනේ පුතේ. ඒ අපි දැන් කියමුකෝ අපි දැන් ආහාර නිෂ්පාදනයක් කියලා ඒ ආහාර නිෂ්පාදනයට අදාළව ඒ අදාළ ප්‍රමිති ආයතනය මගින් නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අපි මේ පිරිවිතර ලබා ගන්න ඕනේ. පිරිවිතර තුල තියෙන්නේ කොහොමද මේ නිෂ්පාදනය තුල අන්තර්ගත යුතු දේවල්, අඩංගු කළ යුතු දේවල්. ඒ වගේ තියෙන්න ඕන ප්‍රමාණයන්. යෝගට් නිෂ්පාදනයක අපි බැලුවා තියෙන්න ඕන ප්‍රමාණයන්. නෑ මේදන ඕන අපි දානවා මේ ඝනද්‍රව්‍ය ප්‍රතිශතය, ඒ වගේම අනුමාපිත අම්ල ප්‍රමාණය,
නේද පුතේ? ඒ වගේම යෝගට් ග්‍රෑම් එකක තිබිය යුතු බැක්ටීරියා E. coli බැක්ටීරියා කොලනි ප්‍රමාණය කොලනියකට වඩා වැඩි නොවිය යුතුයි. ඒ විදිහට මේ ඕනෑම නිෂ්පාදනයක් සඳහා SLS ප්‍රමිතියක් ලබා ගන්න යනකොට මේ SLS ප්‍රමිතිය තුළ මේ ආහාරයේ තියපු යුතු ස්ටෑන්ඩඩ් තත්ත්වයන් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ තත්ත්වයන් දැන් අපි යකඩ නිෂ්පාදනයක් අපි කියපුවා යකඩ බාර නැත්නම් අපි වානේ අපි දන්න යකඩ කම්බි නිෂ්පාදනයේ මේ යකඩ කම්බි වල තිබිය යුතු අන්තර්ගතේ මොනවද මේ වගේ තියෙන්න ඕනේ මූලද්‍රව්‍ය වල සංයුති ඒ කොච්චර ප්‍රමාණ වලින් ඒවා අන්තර්ගත වෙන්න ඕනේ මොනවද මේ තුල අඩංගු නොවිය යුතු දේවල් ශක්තිමත්භාවය පවත්වා ගැනීම සඳහා ගුණාත්මක ගොඩනැගිලි නිෂ්පාදනයක් සඳහා පාරිභෝගිකයන්ට තෝරගන්න සුදුසු ආකාරය මොනවද ඉතින් ඒවා මොනවද මේවා මේ විශේෂ මේ ආවට කියලා කතා කරන දේවල් නෙමෙයි පුතේ මේවා නෛතික බලයලත් අධිකාරියලත් ආයතනයක් ප්‍රමිති ආයතනය කියන්නේ. ඉතින් ඒගොල්ලෝ මේවා සම්පූර්ණයෙන්ම මේවා තුළ ඉගෙනගත්ත මේ සම්බන්ධ විශේෂඥ දැනුම තියෙන නිලධාරීන් විසින් තමයි මේ කටයුතු සිදු කරන්නේ. හරි. ඉතින් අපේ මේ භාණ්ඩය ඒ ප්‍රමිති ආයතනයේ මගින් හෝ නැත්නම් අපි පිළිගත්ත පර්යේෂණ ආයතනයක් ලවා අපේ මේ නිෂ්පාදිත භාණ්ඩේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. පරීක්ෂා කරලා බලවලා පිරිවිතරට අනුව මොන හරි අඩුපාඩුකම් තියෙනවා නම් අපේ නිෂ්පාදනය තුළ ඒ අඩුපාඩු සකස් කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ප්‍රමිති සහතිකය සඳහා ඉදිරිපත් කරන්නේ. එතකොට තමයි අපිට මේ ඒගොල්ලෝ බලලා ප්‍රමිතිය ලබා දීම සඳහා කටයුතු කරන්නේ. ඒක අපි දිගින් දිගටම කතා කරා. මෙතනදිත් පොඩ්ඩක් දුර පුතාලට මතක් කරලා දෙන්න ඕනේ හින්දා අනිවාර්යයෙන්ම මතක් කරලා දුන්නා. එහෙනම් මතක තියාගන්න මෙය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබා දෙන අතර නිම්බාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් සහතිකය පිරිනමයි. මොකක් පරීක්ෂා කළාද? නිෂ්පාදිත භාණ්ඩයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනුතුරුව තමයි මේ සහතිකය ලබා දෙන්නේ. ඒ පිරිවිතරට අනුව තියෙනවද කියන එක සම්බන්ධයෙන්. නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහාත් එහෙමයි. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ඒගොල්ලෝ ඔඩිට් එකක් නැත්තම් විගණනයක් සිදු කරනවා පුතේ. බලලා ඉවරලා තමයි මේ SLS ප්‍රමිතිකරණය ඒ අවශ්‍ය ප්‍රමිතිකරණය මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ලබා දීම සිදු කරන්නේ. හරි. එතකොට මතක තියාගන්න එක් නිෂ්පාදන සඳහා ප්‍රමිති ඇති අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒක තමයි මම කිය යකඩ සඳහා එහෙම නැත්නම් අපි දන්නවා මොනවද අර ගිනි පෙට්ටි වලට වෙනම අපි දන්නවා නේද පුතේ ආහාර ද්‍රව්‍ය සඳහා බිස්කට් සඳහා පාන වර්ග සඳහා කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ එක් නිෂ්පාදන සඳහා සකස් කරන ලද ප්‍රමිති තියෙනවා. ඒ නිෂ්පාදනයේ පැවතිය යුතු තත්ත්වයන් ප්‍රමිතිය ලබා ගැනීම සඳහා නිෂ්පාදනය සකස් කරගත යුතු ආකාරය සම්බන්ධයෙන් එක් නිෂ්පාදන සඳහා මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වෙබ්සයිට් එකට ගියොත් ඔබට බලා ගන්න පුළුවන් මොන වගේ නිෂ්පාදන සඳහාද මොන නිෂ්පාදන සඳහාද මේ SLS ප්‍රමිතිය ලබා ගන්න පුළුවන්. කොයි ආකාරයෙන්ද මේ නිෂ්පාදන සිදු කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් නිෂ්පාදන වල අඩංගු වූ ද්‍රව්‍ය පවත්වාගත යුතු තත්ත්වයන් පිළිබඳව මේ සඳහන් වෙලා තියෙනවා මේ එක් ප්‍රමිති වල. රයිට්. එහෙනම් එක් නිෂ්පාදන සඳහා ප්‍රමිති තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. SLSI එකෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩයක SLS සහතික ලාංඡනය දීමෙන් එම නිෂ්පාදනයේ භෞතික රසායනික ගුණාංග අදාළ ප්‍රමිති වලට අනුකූලව ඇති බව සහතික කරයි. ඒකනේ මම කිව්වේ අර යකඩවල ඒකයි මම මේක නිතරම කියන කතාවක් හැම අවස්ථාවකම උදාහරණයක් විදිහට ගන්නවා. එක්තරා පුද්ගලයෙක් මේ යකඩ විශේෂයෙන්ම එක්තරා ව්‍යාපාරික ආයතනයක් යකඩ ලබාගෙන ඒ කියන්නේ රට පුරා ඔය අබිලි යකඩ තියෙන මේ අබිලි යකඩ එකතු කරලා ඔය යකඩ ගන්නවා බෝතල් ගන්නවා පත්‍ර ගන්නවා කියලා ඉන්නේ මේ ඒකට ඇලුමිනියම් ගන්නවා එහෙම එකතු කරන්න එනවනේ වාහන වලින් නේද පුතේ ස්පීකර් එකකුත් දාගෙන මයික් එකකින් කතා කර කෑග ගහ එනවා ගෙවල් වලට ඇවිල්ලා මේ අබිලි යකඩ පරණ යකඩ එකතු කරගෙන යනවා මේ එකතු කරගෙන ගිහිල්ලා මේවා විශේෂයෙන්ම මේ ආයතන වලට ලබාගෙන ඒ කර්මාන්තවල මොකද කරන්නේ මේ යකඩ උණු කරනවා මේක නැවත මේක උණු කරලා යපස් යකඩ උණු කරලා මේකෙන් නැවත ඒ වගේ යපස් එක යකඩ උණු කරන යකඩ වලින් යකඩ බාරක සකස් කරගන්නවා. ඒ වයින් තමයි යකඩ කම්බි හදන්නේ. යකඩ කම්බි හදන්නේ. එතකොට මේ යකඩවල මේ වගේ අඩංගු මූලද්‍රව්‍ය රසායනික සංයුතියක් තියෙන්න ඕනේ. ඉතින් පැවතිය යුතුයි. මොකද මේවා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදාගන්න යකඩ. ඉතින් ඒවා හරියට ශක්තිමත්භාවයේ තිබ්බේ නැත්නම් ගොඩනැගිලි කඩන් වැටෙන්න පුළුවන්. ගොඩනැගිලි වල ඒ තත්ත්වය බාල වෙන්න පුළුවන්. යුදන. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ යකඩ ආශ්‍රිත විශේෂයෙන්ම යකඩ කම්බි නිෂ්පාදනයේදී ඒ සඳහා අනිවාර්යයෙන්ම SLS සහතිකය ලබා ගන්න ඕනේ. ඉතින් ඒ එක්තරා කර්මාශාලාවකට මේ නිෂ්පාදනයේ කටයුතු කරගෙන ගිහිල්ලා මේගොල්ලන්ට යකඩවල ඒගොල්ලෝ මේ අබිලි යකඩ අරන් නිෂ්පාදනය කරන යකඩ බාරවල අර SLS ප්‍රමිතියේ තිබිය යුතු රසායනික සංයුතියන් පැවතුන්නේ නැහැ.
තිබිය යුතු ඒ තත්ත්වයන් භෞතික තත්ත්වයන් ඒගොල්ලන්ට ඒ ආකාරයෙන් පවත්වා ගන්න බැරි වුණා. ඉතින් කාලයක් කරගෙන යන්න ඕනේ කර්මාන්තශාලාව වහන්න උනා. මොකද හේතුව මේ අර ඒ නිෂ්පාදන සඳහා අනිවාර්යයෙන්ම SLS තියෙන්න ඕනේ. ඒ වගේම පානීය ජල බෝතල් සඳහාත් ඒ නිෂ්පාදන කරගෙන යන්න පටන් ගත්ත අයට ආරම්භ කළා ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. මේ සඳහා SLS ප්‍රමිති තත්ත්වය ලබා ගත්තේ නැත්නම් ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ SLS ප්‍රමිති වල තිබ්බ පවත්වාගත යුතු තත්ත්වයන් පවත්වා ගැනීමට නොහැකි වීම. ඉතින් එහෙම වුණොත් ඒක කරගෙන යන්න බැරි වෙනවා. මේ තත්ත්වයන් පවත්වා ගන්න ඕනේ. ඒකයි විශේෂයෙන් එතන කියන්නේ එහෙනම් භාණ්ඩයක SLS සහතික ලාංඡනයේදීමෙන් ඒ නිෂ්පාදනයේ භෞතික හා රසායනික ගුණාංග අදාළ ප්‍රමිති වලට අනුකූලව ඇති බවට සහතික කරනවා. ඒකයි අර යකඩවල සිද්ධිය. ඒ තියෙන ඕන රසායනික සංයුතියක් තියෙනවා මූලද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් අන්තර්ගතව ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ශක්තිමත්භාවය තියෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි මේක පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා නිෂ්පාදනයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ අදාළ ප්‍රමිති තත්ත්ව ලබා ගන්න හැකියාවක් නැහැ. ඒකයි කියන්නේ භාණ්ඩයක SLS සහතික ලාංඡනයේදීමෙන් එම නිෂ්පාදනයේ භෞතික රසායනික ගුණාංග අදාළ ප්‍රමිති වලට අනුකූලව තියෙන බවට සහතිකයක් ලැබෙනවා. භෞතික හා මොනවද භෞතික හා රසායනික ගුණාංග අදාළ ප්‍රමිති වලට අනුකූලව ඇති බවටයි සහතික කිරීමක් කරන්නේ දුවේ පුතේ. මතක තියාගන්න. හරි. සමහර නිෂ්පාදන සඳහා මෙම ලාංඡනය ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙනවා. සමහර නිෂ්පාදන සඳහා මෙන්න මේ SLS ලාංඡනය ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙනවා. ඒ නිෂ්පාදන සඳහා මේ SLS ලාංඡනය ලබා ගැනීම අනිවාර්යයි. මේ SLS ප්‍රමිතිය ඒ අදාළ භාණ්ඩවල ඒ ද්‍රව්‍යවල ඒ භෞතික හා රසායනික තත්ත්වයන් විශේෂයෙන්ම මතක තියාගන්න ඒ ගුණාංග අදාළ ප්‍රමිතියට අනුකූල නැති වුණොත් පුතේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ට තවදුරටත් ඒ නිෂ්පාදනය කරගෙන යන්න වෙන්නේ ඒ කර්මාන්තශාලාව වහලා දාන්න වෙනවා. මතක තියාගන්න. රයිට්? ඒක අනිවාර්යයි. හොඳයි අපි ඉදිරියට යමු. මෙන්න අනිවාර්යෙන්ම SLS ලාංඡනයේ තිබිය යුතු නිෂ්පාදන ටිකක් තියෙනවා පුතේ. ඔබ වෙළඳ පොළට ගියොත් SLS ලාංඡනය නැත්තම් මේ නිෂ්පාදන අනිවාර්යෙන්ම මිලදී ගන්න එපා පුතේ. මොකද ඒක ඔබේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය සඳහා ගන්න තීරණයක්. රයිට්? ඔබේ නංගිලා මල්ලාට දෙන්න පුළුවන්, ඔබේ දෙමාපියන්ට දෙන්න පුළුවන්, ඔබේ ඥාතීන්ට ගිහින් දෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඔබේ අමුත්වෙකුට හිත මිතුරෙකුට ගිහින් දෙන්න මේ නිෂ්පාදන ඔබ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙන්න මේ නිෂ්පාදනය කරන්න හැකියාවක් නැහැ. නිෂ්පාදනය කරන්න බෑ මෙන්න මේ SLS සහතිකේ නැත්තම්. ඒක අනිවාර්යයෙන්ම නීතිමය අවශ්‍යතාවයක්. ඒ කියන්නේ SLS සහතිකයේ මේ SLS ලාංඡනය අනිවාර්යෙන්ම ලබා ගත යුතු නිෂ්පාදන තියෙනවා පුතේ. මේ අපි සඳහන් කරලා තියෙන්නේ මේ SLS නිෂ්පාදන අනිවාර්යෙන්ම ලබා ගත යුතු නිෂ්පාදන පුතේ. SLS ලාංඡනය අනිවාර්යෙන්ම ලබා නිකන් ලාංඡනය හම්බෙන්නේ නැහැ. ඒ ලාංඡනය තියෙනවා ලබාගෙන තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මේ SLS ප්‍රමිතිකරණයට අනුව මේ භෞතික සහ රසායනික ගුණාංග මේ නිෂ්පාදන තුල පවත්වාගෙන යනවා කියන එකට ලබා දෙන ප්‍රමිතියක් තමයි පුතේ. එහෙනම් මේ භෞතික සහ රසායනික ගුණාංග අනිවාර්යයෙන්ම SLS ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකට අනුව ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් එකට අනුව මේවා පවත්වා ගත යුතු අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතු නිෂ්පාදන ටිකයි දුවේ පුතේ අපි මේ සඳහන් කරන්න යන්නේ. බලන්න එක බෝතල් කරන ලද පානීය ජලයේ අංක 1. අනිවාර්යයෙන්ම බෝතල් කරන ලද පානීය ජලය සඳහා SLS සහතිකයක් තියෙන්න ඕනේ. කිසිම අවස්ථාවක බෝතල් කරන ලද පානීය ජල බෝතලයක් වතුර බෝතලයක් ගෙදරින් අරන් යන්න ගමනක් යනවා නම් බොහෝ විට ගෙදර කට්ටිය කීප දෙනෙක් යනවා නම් ඒ කට්ටියට අවශ්‍ය ප්‍රමාණයට වතුර අරන් යන්න බැරිම වෙලාවක්වත් ඔබ විශේෂයෙන්ම අපි කියන්නේ හැකිතාක් ගෙදරින් ඔබ පාවිච්චි කරන බෝතල් වලට වතුර අරගෙන යන්න බැරි වෙලාවක් මගකදී වතුර ගන්න අවශ්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම බලන්න වතුර බෝතලයක් ගන්නකොට විශේෂයෙන්ම දැන් මේවා මිල අධිකයි මේ වතුර ප්ලාස්ටික් වල ප්ලාස්ටික් ප්‍රශ්න නිසා ප්ලාස්ටික් එන්නේ නැති නිසා ප්ලාස්ටික් නිෂ්පාදනය අඩු වෙලා තියෙන නිසා මේ බෝතල් වල මිල විශාල මට්ටමකින් ඉහළ ගිහිල්ලා තියෙන්නේ බොහොම අඩුවට තිබ්බ පානීය ජල බෝතල් ඒක නෙවෙයි විශේෂයෙන් මට කියන්න අවශ්‍යලා තියෙන්නේ ආදරණීය දුවේ පුතේ ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන යම්කිසි ජල බෝතලයක් ලීටර 4 තියෙනවා නේද ලීටර 5 නේ ලීටර 5 තියෙනවා ලීටර 1.5 නේද ඒ වගේම ලීටරේ මිලි 500 බෝතල් තියෙනවා ඔබ ඔබේ අවශ්‍යතාවය අනුව බෝතලයක් ජල බෝතලයක් ගන්නම උමනයි නම් රයිට් හොඳම දේ තමයි නිවසින් අරන් යන්න වතුර එකක් වතුර ගන්නම අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම ඔබ බලන්න ඕනේ මේ ජල බෝතලයේ තුල SLS ප්‍රමිතිකරණය තියෙනවද SLS ලාංඡනය තියෙනවද කියලා බලන්න මෙන්න SLS ලාංඡනය තියෙන්න ඕන එක මෙන්න මේ විදිහටයි තියෙන්න ඕනේ SLS බලන්න SLS 894 තියෙනවද බලන්න පානීය ජල බෝතලයක SLS 894 තියෙනවද බලන්න
පානීය ජල බෝතලයක් තියෙනවා. අපි බලමු මේ පානීය ජල බෝතලේ ලේබල් එකක් තියෙනවා දරුවනේ. ලේබල් එක තියෙනවා පානීය ජල බෝතලේ. අපි බලමු මේ පානීය ජල බෝතලයේ තුල අපිට අනිවාර්යයෙන්ම අපි බැලිය යුතු එක තමයි පුතේ SLS ප්‍රමිතිකරණය තියෙනවද කියලා. SLS ප්‍රමිතිකරණය තියෙනවද කියන එකයි දුවේ පුතේ අපි බලන්නේ. විශේෂයෙන්ම මෙන්න SLS සහතිකය ලබාගෙන තියෙනවා. හරියටම හරි. මෙතන තියෙන SLS ඔබත් බලන්න. SLS 894යි තියෙන්න ඕනේ පානීය ජලය සඳහා. මෙතනත් වෙන හොරට මේ ලේබල් ගහන්න එහෙම කරන්න පුළුවන්. දැන් මේ තියෙන රටාවත් එක්ක ආර්ථික තත්ත්වයත් එක්ක හරියටම ඔබ බලන්න ඕනේ මෙතන. අනිවාර්යෙන් බලන්න SLS පානීය ජලය මොකද මේක අපි කෙලින්ම ශරීරයට ගන්න දෙයක් බොන දෙයක්. ඒ නිසා අනිවාර්යෙන්ම බලන්න මෙන්න තියෙනවා හරියටම SLS 894 කොළ පාටින් සඳහන් වෙලා තියෙනවා. SLS ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් මේ SLS ලේබල් එක තියෙන ලාංඡනය තියෙන්නේ. SLS ලාංඡනය තියෙනවා පුතේ. මේ SLS ලාංඡනයට යටින් මෙන්න තියෙනවා 894. හරියටම හරි. 894 894 තමයි මේ අංකය. SLS 894 තියෙනවද කියලා එකටම බලන්න පුතේ. ඊළඟට ඔබ බලන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි අංකය තියෙනවද කියලා. Health Ministry registration number එකක් තියෙනවා පුතේ. අනිවාර්යයෙන්ම ඒකක් තියෙන්න ඕනේ පුතේ. මේකේ Health Ministry registration number එක right මෙන්න තියෙනවා පුතේ. Health Ministry registration number එකක් තියෙනවා මේ ලේබලේ. මේ තියෙන මේ බෝතලේ ලේබලය. මේ ලේබලය තුල පුතේ Health Ministry registration number එකක් තියෙනවා. අපි බලන්න. Health Ministry reg number එකක් තියෙනවා. CFA ඇලයිරක් BW 265 2019 ඉරක් 6. ඊට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි දුවේ පුතේ මේකේ නිෂ්පාදිත දිනේ මේ ඉහළ සඳහන් වෙලා තියෙනවා බෝතලේ ස්ථීරවම තුන්වන අවස්ථාවත් සලකා බලන්න ඕනේ ඔබ. මෙන්න මෙතන නිෂ්පාදිත දිනේ මුද්‍රණය කරලා තියෙනවා පුතේ නී දී කියලා 7/4 2022. එක් කල්ලි කාඊදී කල්ලිකුත් මේ දිනය තුන පුතේ 7/4 2023 කියලා. ඊට පස්සේ බැච් නම්බර් එකක් කාණ්ඩාංකයක් තියෙනවා පුතේ 885 45 681 කියලා. රයිට් ඒ ටික බලන්න ඕනේ. මිල නම් කොහොමත් අපිට බලන්න අවශ්‍ය වෙනවනේ. මිලත් බලනවා. ඊට පස්සේ උපරිම සිල්වර මිල තියෙනවා මෙතන පුතේ රුපියල් 90යි කියලා. රයිට් උපරිම සිල්වර මෙතන මේකේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබ මේකෙදි බැලිය යුතු දේ SLS සහතිකකරණය තියෙනවද කියලා SLS ලාංඡනය බලන්න. ඒ වගේම Health Ministry registration number එක බලන්න. මෙන්න මේ ඉහළ සඳහන් කරලා තියෙනවා නිෂ්පාදිත දිනේ හා කල්ලිකුත් වීමේ දිනේ බලන්න දරුවෝ. හොඳයි දුවේ පුතේ. ඒ වගේම අපි දන්නවා දෙවෙනි එක තමයි පුතේ දුඹුරු සීනි. දැන් මේක මෙහිම එකක් තියෙනවා. දැන් දුඹුරු සීනි නම් අපිට දැන් ගිහිල්ලා මේ ගොඩාක් වෙලාවට මේ දුඹුරු සීනි පැකට් ගන්නකොට පැකට් නැතුව දුඹුරු සීනි ඔබ වෙළඳසැලකට ගිහිල්ලා සීනි කිලෝ එකක් දෙන්න කියලා නැත්තම් සීනි 500ක් ගන්නකොට මේ ඔබ කියන්නේ නැහැ මේ අහන්නේ නැහැ මේ බලන්න විදියක් නැහැ. මොකද සීනි ෆුඩ් සිටි වල හරි සුපිරි වෙළඳසැල් වල හරි අපි ගන්න නැත්තම් ගෙදර අහල පහල තෝග කඩේකින් හරි නැත්තම් ළඟ සිල්ලර කඩේකින් හරි අපි ගන්න ගිහිල්ලා. එතකොට ඒගොල්ලෝ අර සීනි ගෝණි ගෙනල්ලා සීනි බකට් වලට දාලා තමයි තියෙන්නේ. සීනි ගෝණි ගෙනල්ලා බකට් වලට දාලා තියෙන්නේ. එතකොට ඒවා තමයි අපිට අර කිරලා දෙන්නේ අරගෙන. කිලෝ නැත්තම් කඩවල ඒ ගොඩක් කරන්නේ මේ සීනි ගෙනල්ලා කඩවල සීලර් එකක් ගෙනල්ලා ඒ සීනි පැකට් කරන්න තියෙන පොලිතින් වෙනම තියෙනවා සීනි වලට ගන්න පොලිතින්. ඒ පොලිතින් එකට දාලා සීල් කරලා කිලෝ 1 කියලා දාලා ඒක මිල ඒගොල්ලෝ දැන් මිල මොකක් හරි පොඩි ස්ටිකර් එකකින් මිල ගහලා තමයි එතන තියලා තියෙන්නේ. එතකොට අපිට ඒකේ බලන්න බෑ මේ දුඹුරු සීනි වලට SLS තියෙනවද කියලා. නමුත් මේගොල්ලෝ කඩවල කට්ටිය දුඹුරු සීනි ගේන්නේ සීනි ගෝණි විදිහට තියෙන්නේ. මේ සීනි උර ගේනකොට මේ උරවල අනිවාර්යෙන් සඳහන් වෙලා තියෙනවා ඇති ඒක අනිවාර්යෙන් උරවල සඳහන් වෙලා තියෙන්න ඕනි. උරවල සඳහන් වෙලා තියෙන්න ඕනේ නැත්නම් ඒ ගේන තැන් වලින් මොකද දුඹුරු සීනි සඳහා අනිවාර්යෙන් SLS තියෙන්න ඕනේ. දැන් ඔබට මේක බලා ගන්න වෙන්නේ නැහැ කඩේදී. නියමාකාරයෙන් මේක ඇසුරුම් කරලා තියෙනකොට කිලෝ එකේ පැකට් ඇසුරුම් කරලා එන්නේ නැහැනේ. කිලෝ එකේ සීනි ගෝණි ගෙනල්ලා තමයි මේගොල්ලෝ අර කඩලා දාන්නේ දුඹුරු සීනියට දාන්නේ. එහෙම නැත්නම් බොහෝ විට සුපිරි වෙළඳ සැල් වල තියෙන වගේ තියෙනවද කියලා මට බලන්න ඔබට බලන්න පුළුවන්. ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඔබ ගියපුවාම මේ සීනි පැකට් කරලා තියෙනවා. බොහෝ විට පැකට් කරන්නේ අර සීනි කියලා ගහලා පොදු සීනි කියලා ගහලා තියෙන දුඹුරු සීනි කියලා ගහලා තියෙන පොදු බෑග් වල තමයි පැකට් කරන්නේ. ඇසුරුම් කිරීම කරන්නේ. එතකොට දාලා සීල් කරලා ඒක ප්‍රයිස් එක ගහනවා. නමුත් මේ සීනි නිෂ්පාදනය කරලා එනකොට ඒ උරවල අනිවාර්යෙන් දුඹුරු සීනි සඳහා SLS ප්‍රමිතිකරණය තිබිය යුතුයි. ඔබත් ඒක අනිවාර්යෙන් සලකා බලන්න. රයිට්? ඔබටත් ඒක වෙළඳ සැලකදී නැත්නම් මේ සීනි අලෙවි කරන්න තියලා තියෙන තැනකදී ඔබට බලන්න පුළුවන් මේක තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. හරි. දුඹුරු සීනි වල SLS 883 තියෙනවා. දුඹුරු සීනි වල SLS 883 දුඹුරු සීනි.
දුඹුරු සීනි සඳහා අනිවාර්යයෙන්ම SLS සහතිකය ලබා ගත යුතු ආහාර නිෂ්පාදනයක් දුඹුරු සීනි කියන්නේ. දුඹුරු සීනි වල තියෙනවනේ SLS 883. අර වතුර බෝතලේ SLS 894 යටින් තිබ්බා වගේ දුඹුරු සීනි වලත් මේ ලාංඡනේ යටින් තියෙන්න ඕනේ SLS 883 කියලා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ටින් මාළු සැමන් රයිට්. සැමන් ගන්නවා නම් අනිවාර්යෙන් SLS තියෙන්න ඕනේ. SLS නැතිව ගත්තොත් ඉතින් ඒකේ ප්‍රතිවිපාකයක් අපිටමයි තියෙන්නේ. දැන් ඔබ BST කරන දරුවෙක් විදිහට ඔබේ නෑ ගෙදරකට හරි ඔබේ ගෙදරට හරි නැත්නම් දන්න තැනකට හරි සැමන් එකක් ගෙනියනවා නම් අනිවාර්යෙන් සැමන් එකක් ගන්නකොට බලන්න SLS තියෙනවද කියලා. SLS තියෙන සැමන් එකක් අරෙන්න ගන්න එපා. මොකද මේ සැමන් නිසා අපි දන්නවා ආහාර ආසාත්මිකතා ඇති වෙච්ච අවස්ථා මේ විෂ වීම වෙච්ච අවස්ථා අපිට ඕන තරම් අපි සමාජයේ අහලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක මාරාන්තික වෙන්න පුළුවන්. අපි දන්නවා මේ සමහර ආසාත්මිකතා වගේම සමහර විෂ වීම අනිවාර්යයෙන්ම මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් වැදගත් වෙනවා. සැමන් මිලදී ගන්නවා නම් දරුවනේ අනිවාර්යයෙන්ම ඔබ මතක තියාගන්න ඕනේ සැමන් සඳහා මේ SLS තිබීම අනිවාර්යයි සැමන් නිෂ්පාදන සඳහා. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. ටින් මාළු. ටින් කළ මේ මාළු ටින් මාළු කියන අපි දන්නවා සැමන් සඳහා SLS 179 කියලා සඳහන් වෙනවා තියෙන්නේ. සැමන් ටින් එක ඇතුලේ SLS කියලා තියෙන්න ඕනේ. ඒ වගේම 179 කියලා මෙහෙම පහලින් තියෙන්න ඕනේ. සැමන් සඳහා තියෙන ප්‍රමිතිය SLS 179. දැන් අර වතුර බෝතලේ තිබ්බේ මෙහෙම SLS කියලා යටින් තිබ්බා 894 කියලා. එහෙම තියෙන්නත් පුළුවන්. සැමන් එකෙත් SLS කියලා මෙහෙම තියලා යටින් තියෙන්න පුළුවන් 179 කියලා. කොහොම හරි 179 තියෙන්න ඕනේ. සැමන්. ටින් මාළු. ටින් මාළු. මේ බෝතල් කළ මේකක් දෙක බෝතල් කළ පානීය ජලය. ඒක මොකද්ද පුතේ? බෝතල් කළ පානීය ජලය. රයිට් හරි. රයිට් වර්ග 3ක් ගැන කතා කරා. ඊට පස්සේ උකු කිරි. අංක 4 අනිවාර්යයෙන්ම SLS තිබිය යුතු නිෂ්පාදනයක් තමයි උකු කිරි ගන්නකොට අර නේද අපි දන්නවා මිල්ක් මේඩ් වගේ දේවල් මිල්ක් මේඩ් වගේ උකු කිරි ගන්නකොට උකු කිරි සඳහා SLS 179යි. උකු කිරි වලටත් SLS 179 උකු කිරි SLS. ඊට පස්සේ අංක 5 පළතුරු සිරප් පාන. පළතුරු සිරප් පාන සඳහා පුතේ අනිවාර්යයෙන්ම SLS තිබිය යුතුයි. SLS 214. SLS 214 තමයි පුතේ පළතුරු සිරප් පාන සඳහා. පළතුරු සිරප් පාන සඳහා පළතුරු සිරප් පාන SLS 214යි පුතේ. SLS 214 තමයි පළතුරු සිරප් පාන සඳහා. රයිට්. ඊළඟට අංක 6 පුතේ පිළිගැන්වීමට සූදානම් පළතුරු පාන. පළතුරු පාන වර්ග ඕන තරම් තියෙනවා. ඔබ දැකලා තියෙනවා නේද? දොඩම් රේණු හැපෙන රේණු රහට තියෙන දොඩම් කියලා තියෙනවා පුතේ පළතුරු පාන නේද? ඇපල් පානය ඒ වගේම මොනවද අපි දන්නවා green tea and plus මොනවද මේ කොළ ඇපල් පානය කියලා තියෙනවා. මේ විවිධ නේද පුතේ? ඊට පස්සේ මේ ස්ට්‍රෝබෙරි පානය කියලා එනවා. විවිධ මේ පානය සඳහා සකස් කරන ලද ටින් කරලා ඒවා තියෙනවා පුතේ නේද? විශේෂයෙන්ම මේ green tea රසයෙන් කියා විවිධ නම් වලින් විවිධ වෙළඳ නම් වලින් පුතේ මේ විශේෂයෙන් මේ අධික සීනි සාන්ද්‍රණයක් සහිතව මේ නිෂ්පාදනය එනවා. මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ බැරි වෙලාවත් බොන්න එපා මේවා. බැරි වෙලාවත් හොඳම දේ තමයි නැවුම් පළතුරු ටිකක් කන්න. අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා රයිට් නැවුම් පළතුරු ටිකක් එහෙම කන්න. මේ බෝතල් කරලා තියෙන ටින් කරලා තියෙන පිළිගැන්වීමට සූදානම් පළතුරු පාන කිසිම දෙයක් පානය කරන්න එපා. එව්වා අපිට අපි දන්නවා මේ වගේ ඇත්තටම මේ අහිතකර දේවල් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒක නිසා මේවා හොඳට බලන්න. බැරි වෙලාවත් මේකක් මගදී බොණ්ඩ ලෑස්ති වුණොත්
බැරි වෙලාවත් බොන්න ලෑස්ති වුණොත් ඔබ අනිවාර්යෙන් බලන්න පිළිගැන්වීමට සූදානම් මේ පළතුරු පාන සඳහා SLS 729 තියෙන්න ඕනේ. SLS 729 තියෙන්න ඕනේ. right. SLS 729 අනිවාර්යෙන්ම අවශ්‍යයි. නම් පුතේ මේ අපි කතා කරේ අනිවාර්යෙන්ම SLS ලබාගත යුතු ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන්. අනිවාර්යෙන්ම SLS ලබාගත යුතු ආහාර නිෂ්පාදන ටිකයි දී පුතේ මෙතන සඳහන් කරලා තියෙන්නේ. හරි. එතකොට එමගින් එම භාණ්ඩයේ ගුණාත්මක බව ආරක්ෂා කරන අතරම පාරිභෝගිකයාටද ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් SLS ප්‍රමිතියට අනුව පුතේ පැවතිය යුතු රසායනික සහ භෞතික ගුණාංග සම්බන්ධයෙන් පුතේ ලක්ෂණ ඒ ප්‍රමිතියට අනුකූලව පවත්වා ගැනීම තුළින් තමයි මේ ප්‍රමිතිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ප්‍රමිතියට අනුකූල භෞතික සහ රසායනික ගුණාංග පවත්වා ගැනීම කියලා කියන්නේ පුතේ ඇත්තට මේ මගින් මේ ආහාරය සඳහා නැත්නම් මේ අදාළ නිෂ්පාදනය සඳහා පුතේ භාණ්ඩයේ ගුණාත්මක බව ආරක්ෂා කරනවා පුතේ. මෙන්න මේ தত্ত্ব තමයි ගුණාත්මක தত্ত্ব තියෙන්න ඕනේ මේ භාණ්ඩයට කියන එක. ඇත්තටම භාණ්ඩයේ ගුණාත්මක බව ආරක්ෂා කරනවා. එකක් භාණ්ඩයේ ගුණාත්මක බව භාණ්ඩයේ ගුණාත්මක බව ආරක්ෂා වෙනවා. අනිත් එක පාරිභෝගික ආරක්ෂාව සිදු වෙනවා. පාරිභෝගික ආරක්ෂාව සිදු වෙනවා. ඒකත් මතක තියාගන්න. භාණ්ඩයේ ගුණාත්මක භාවය ආරක්ෂණය ඒ වගේම මේ ප්‍රමිතිය මගින් ප්‍රමිතියක් සහිත ආහාර මිලදී ගැනීම තුළින් පාරිභෝගිකයාත් ආරක්ෂා වෙනවා. බැරි වෙලා ප්‍රමිතිය නැතුව SLS ප්‍රමිතිය නැතුව 894 නැති ජල බෝතලයක් අරන් බිව්වොත් එයාට කිසිම භාණ්ඩයේ ප්‍රමිතියකුත් නැහැ. ඒ පාරිභෝගිකයාට ආරක්ෂාවකුත් නැහැ. පාරිභෝගිකයට ආරක්ෂාවකුත් නැහැ. කිසිම ආරක්ෂාවක් නැහැ පාරිභෝගිකයට. ඒකයි විශේෂයෙන් කියලා තියෙන්නේ. රයිට්? මතක තියාගන්න. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් SLSI එක තුළ විවිධ සේවා හා නිෂ්පාදන සඳහා ආංශික කමිටු පිහිටලා තියෙනවා. මුලින්ත් අපි මේක කිව්වා. ඒක මතක තියාගන්න. මේ සෑම ආංශික කමිටුවක්ම තාක්ෂණික කමිටු ගණනාවකින් සමන්විතයි. ඒකත් මේ හැම ආංශික කමිටුවක්ම උතේ තාක්ෂණික කමිටු ගණනාවකින්ම සමන්විත වෙනවා. හරි. ඒවා එක් එක් නිෂ්පාදනයන් ඉලක්ක කොටගෙන පිහිටලා තියෙන්නේ. අපි අර කලින් කිව්වා වගේ මේ ආංශික කමිටු නැත්නම් තාක්ෂණ කමිටු ගත්තාම ඒවා එක් එක් නිෂ්පාදනයන් ඉලක්ක කොටගෙන පිහිටුවා ඇත. මෙන්න උදාහරණයක් තියෙනවා. ආහාර ආංශික කමිටුව ගත්තාම ආංශික කමිටු වගේම තාක්ෂණික කමිටු තියෙනවා. ඒකයි කිව්වේ. මෙම සෑම මෙවන බලන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක SLSI එකේ තුල විවිධ සේවා මේ අපි කිව්ව අර ආහාර විතරක් නෙවෙයි නේද? ආහාර නිෂ්පාදන සඳහා පමණක් නෙවෙයි. විවිධ සේවා හා නිෂ්පාදන සඳහා ආංශික කමිටු පිහිටවලා තියෙනවා. ඒ වගේම මේ සෑම ආංශික කමිටුවක්ම තාක්ෂණික කමිටු ගණනාවකින් සමන්විතයි දරුවනේ. රයිට්? විශේෂයෙන් මතක තියාගන්න. ඒවා එක් එක් නිෂ්පාදනයන් ඉලක්ක කොටගෙන පිහිටලා තියෙනවා. එක එක නිෂ්පාදනයක් කොටගෙන පිහිටගෙන තියෙන්නේ. උදාහරණයක් විදිහට ආහාර ආංශික කමිටුව ගත්තාම ඒ ආංශික කමිටුව විවිධ තාක්ෂණික කමිටු ගණනාවකින් සමන්විතයි. මෙන්න මේ තාක්ෂණික කමිටු ටික ආංශික ආහාර ආංශික කමිටුව යටතේ ටින් මාළු තාක්ෂණික කමිටුවක් ඉන්නවා. විස්කෝතු තාක්ෂණික කමිටුවක් ඉන්නවා. පොල් තෙල් තාක්ෂණික කමිටුවක් ඉන්නවා. බලන්න. ආහාර ආංශික කමිටුව තුල ටින් මාළු තාක්ෂණික කමිටුවක්, විස්කෝතු සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක්, ඒ වගේම පොල් තෙල් සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක්. සුවිශේෂිත කරුණක් මතක තියාගන්න.
මෙන්න ආංශික කමිටුව යටතේ තියෙන තාක්ෂණික කමිටු ටික. විශේෂයෙන්ම ආහාර ආංශික කමිටුව යටතේ තියෙන තාක්ෂණික කමිටු ටික. ටින් මාළු තාක්ෂණික කමිටුව, විස්කෝතු තාක්ෂණික කමිටුව සහ පොල්තෙල් තාක්ෂණික කමිටුව. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ජාතික මට්ටමේ පවතින ප්‍රමිති සහතිකයක් ලබා ගැනීමට පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලිය යුතුයි. මෙන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ජාතික මට්ටමේ ප්‍රමිතියක් ලබා ගන්න නම් සපුරාලිය යුතු අවශ්‍යතාවය. රයිට් මේ බලන්න. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ජාතික මට්ටමේ පවතින ප්‍රමිති සහතිකයක් ලබා ගැනීමට පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලීම අනිවාර්යය. මෙන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ජාතික මට්ටමේ පවතින ප්‍රමිතියක්. ඒ කියන්නේ SLS ප්‍රමිතියක්. මොන ප්‍රමිතියක්ද? SLS ප්‍රමිතියක්. SLS ප්‍රමිති ලාංඡනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ජාතික මට්ටමේ පවතින ප්‍රමිති සහතිකයක් ලබා ගැනීම සඳහා පහත දැක්වෙන අවශ්‍යතා සපුරාලිය යුතුයි. අපි බලන්න ඕනේ එහෙනම් මොනවද මේ ජාතික මට්ටමේ ප්‍රමිති සහතිකයක් නැත්නම් ප්‍රමිතියක් ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා. 1. අනිවාර්යෙන්ම අදාළ නිෂ්පාදනය හෝ සේවාව දුවේ පුතේ අදාළ ප්‍රමිතියට අනුකූල විය යුතුයි. නිෂ්පාදනය හෝ සේවාව ප්‍රමිතියට අනුකූල නැත්නම් කොහොමද උතේ ප්‍රමිති සහතිකයක් ලබා දෙන්නේ? රිජෙක්ට් වෙනවා. නිෂ්පාදනය හෝ සේවාව ඉදිරියට සිදු කරගෙන යන්න බැහැ. ඒ කියන්නේ එහෙම බැරි වෙන්නේ අනිවාර්යෙන්ම ඒ නිෂ්පාදනය සඳහා හෝ සේවාව සඳහා SLS ලබා ගැනීම අනිවාර්යයි නම් උදාහරණයක් විදිහට අපි අර කියපු භාණ්ඩ නිෂ්පාදන 6ක් විතර අපි කතා කරේ. ඒ වගේම අපි කිව්වේ මේ යකඩ කම්බි සඳහා SLS ලබා ගැනීම අනිවාර්යයි කියලා. මේ SLS ලබා ගැනීම අනිවාර්ය කරලා තියෙන නිෂ්පාදන නම් SLS ප්‍රමිතියට අනුකූල නොවුනොත් ඒ භාණ්ඩය හෝ සේවාව එතනින් එහාට ඒක කරගෙන යන්න බෑ, වහලා දාන්න වෙනවා. මතක තියාගන්න. නැත්තම් SLS එකක් අවශ්‍ය කාලයක ගන්න හිතන් ඉන්න කෙනෙකුට දැන් සාමාන්‍ය විදිහට එයාගේ නිෂ්පාදනය කරගෙන යනවා. ඉදිරියේදී එයාට අවශ්‍ය නම් මේ ව්‍යාපාරය පුළුල් කර ගැනීමේදී තමන්ගේ නිෂ්පාදනය හෝ සේවාව සඳහා SLS සහතිකයක් ලබා ගන්න පුළුවන්. කොහොමද ලබා ගන්නේ? නිෂ්පාදනය හෝ සේවාව අදාළ ප්‍රමිතියට අනුකූල වෙන්න ඕනේ. ඒ නිෂ්පාදනය ප්‍රමිතියට අනුකූලව සකස් කරගන්න ඕනේ. ඒ වගේම අදාළ සේවාවක් නම් සේවාව ප්‍රමිතියට අනුකූලව සකස් කරගත යුතුයි. ඊට පස්සේ අපිට පුළුවන් මේ සඳහා ඉල්ලුම් කරන්න. අංක 2. අදාළ ආයතනය තුල තත්ත්ව සහතික කිරීමේ කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුයි පුතේ. මේ අදාළ ආයතනය තුල මේ ප්‍රමිති සහතිකයක් ලබා ගැනීම සඳහා නිකම්ම බැහැ පුතේ. ප්‍රමිති සහතිකයක් ලබා ගන්න හිතන්වත් ඉන්නවා නම් ඉල්ලුම් කරලා මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම අදාළ ආයතනය තුල තත්ත්ව සහතික කිරීමේ කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුයි පුතේ. අපි අර කිව්වේ HACCP ක්‍රියාත්මක වෙන්න පෙර අවශ්‍ය වැඩපිළිවෙලක් විදියට ඒ ආයතනය තුල යහ නිෂ්පාදන පිළිවෙත්, යහ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්, ඒ වගේම යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන්න ඕන කියලා. අන්න ඒ වගේ අපි අදාළ ආයතනය තුල තත්ත්ව සහතික කිරීම සඳහා මනා කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕන. ඒ වගේම මතක තියාගන්න ලේසි විභාගයේ අනිවාර්යමයි මේක. සමස්ත වාර්ෂික ආදායමින් අපි මේක නිතරම කියනවා 0.0.05ක ප්‍රතිශතයක් පුතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවීමට එකඟ විය යුතුයි. කොච්චර පුතේ? සමස්ත වාර්ෂික ආදායමෙන් 0.0.05ක ප්‍රතිශතයක් අදාළ ආයතනය මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවීමට එකඟ වෙන්න ඕන. රයිට්, පැහැදිලිද දරුවනේ? රයිට්, හොඳයි දුවේ පුතේ. අපි විශේෂයෙන්ම මේ ප්‍රමිති ගැනයි කතා කරේ. ජාතික මට්ටමේ ප්‍රමිති සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති වගේම මේ ප්‍රමිති සහතිකයක් අපි විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගින් ජාතික මට්ටමේ පවතින ප්‍රමිති සහතිකයක් ලබා ගැනීමට සපුරා යුතු අවශ්‍යතාවයන් ටික කතා කර ආදරණීය දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙන අදවල පුතාලත් එක්ක ඊළඟ කොටසෙන් ISO 22000 සහතික තත්ත්ව කළමනාකරණ පද්ධතිය සහ FSSC
විසිදදාහ කළමනාකරන පද්ධතිය ගැන දුර පුතාලත් එක කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.